නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෞතම බුදු සසුනේ පිළිසරණ පතන පින්වත් කලණ මිතුරන් පිරිසක් ඒක රාශී වෙලා ප්‍රධාන අරමුණු බවට පත් කර තින මාසිකව සිදු කරනු ලබන මෙම ධර්ම දානයේ උදෙසා සම්බන්ධ සියලු දෙනාටද වචනයකින් හෝ උපකාර කරන සියලු දෙනාටද මේ සියලු පින් අනුමෝදන් වේවා කියන උතුම් අදහසිනුත් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපට මේ සසරේ එනකොට ඕන තරම් අපි මේ මනුෂ්‍ය වර්ගයාට මෙලොව හිත පිණිස, ඒ ඉපදුණු ජීවිතයේ හිතසුව පිණිස අපි සමහරට බොහෝ උපකාර කරලා ඇති. නමුත් අපට මේ මනුෂ්‍ය වර්ගයා උදෙසා සසර පුරාවටම තමන්ගේ ජීවිතය සුවපත් කරන උපකාරයක් කරන්න අපිට බැරි වෙන්නේ නැති. සසර පුරාම ජීවිතය අපි දැන් ගෙයක් දොරක් හදලා දුන්නා කියලා. ඒ උපකාරය මේ ජීවිතෙන් ඉවරයි. ඒක දැන් හිතනවා තමන්ගේ හිතවත් කෙනෙකුට ගෙයක් දොරක් හදලා දුන්නා. ඒකෙන් කෙනාට උපකාර සැලසෙන්නේ කොහොමද? මේ ජීවිතේ මැරෙනකම් විතරයි. යාන වාහන හරන් දුන්නොත් මේ ජීවිතේ මැරෙනකම් විතරයි උපකාරය තියෙන්නේ. ඒ පින ඔබට එනවා පිටිපස්සෙන්. එතකොට පින්වත්නි, මේ වගේ අපේ ජීවිතේ ඕන තරම් අපි උපකාර කරලා තියෙනවා. හැබැයි ජීවිතෙන් අවසන් වෙන. නමුත් අපි ධර්මයෙන් කරන උපකාරය පින්වත්නි, සමහරලාට මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඒ දේශනා කරපු ධර්මය අහලා පින්වත් මේ වෙනකොට හිත පහදවගෙන භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පහළ 2560 ගණනක් වුණාට ඒ ධර්මයේ ගැන හිත පහදවාගෙන මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ දෙවියන් අතර අදටත් ඉන්නවා, හිත සුවපත් කරගෙන. සමහර විට මේ ධර්මයේ ගැන පහන් සිත් උපදවාගෙන බොහෝ පිරිසක් දෙවියන් අතර ඉන්නවා. දීර්ඝායුෂ. සමහරට මේ දිව්‍ය ලෝකවලට මනුස්ස ලෝකේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් පාලා 2560 ගණනක් වුණාට ඒ සමහර දිව්‍ය ලෝකවලට පින්වත්නි තාම දවසයි 2යි. සමහර දිව්‍ය ලෝකවලට සමහර විට දවස් 14යි 15යි භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා. ඊතරම් දීර්ඝ කාලක් ඔහු සුවපත් වූ ජීවිතයක් ගත කළේ ධර්මයේ නිසා පින්වත්නි. ධර්මයේ නිසා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ගැන හිත පහදවනවා කියන එක, ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සම්පත්තියකට හිත පහදවනවා කියන එක තරම් අහෝ කරන අනුග්‍රහයක් අපි මේ දෙව් මිනිස් ලෝකයාටම නැහැ. සමහරට චිත්තසංතානයේ උපද්දන මේ පැහැදීම කවදාද දවසක කෙලවර කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් කරවල පින්වත්නි. ඉතින් ඒ නිසා මේ ධර්ම දානය කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙමෙයි. ඒ නිසා සසර පුරා තමන්ට ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන ප්‍රතිපදාවට යොමු කරවන්නේ මේ රැස් කරන උදාර පින විසින්. ඉතින් ඒ නිසා ඒ උදාර පින ගැන හිත හිතා සතුටු වෙන්න. ඉතින් අද දවසෙත් ඔබට මේ සම්බුදු සිතක අසිරිය වැඩසටහනින්
අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා සම්බුදු බවට පත්වෙද්දී විජයශ්‍රී ජයශ්‍රී මහා භූසෙවණිදි වජිරාසනය මත වැඩ සිටිද්දී දසමරුම් පරදවමින් සසරේ පිරූ දසපාරමී බලයෙන් ඒ චිත්ත සන්තානයේ සම්බුදු නෙත උපදවා ගත්තා. සියල්ල දන්නා සියල්ල දකිනා. ඒතර සියල්ල දන්නා සියල්ල දකින ඥානයට පින්වත් දසබල ඥාන ඇතුළත්. එතකොට මේ දසබල ඥාන මත පිහිටා තමයි විශාරද බව ප්‍රකාශ කරන්නේ. මේ දසබල ඥාන මත පිහිටා තමයි විශාරද බව ප්‍රකාශ කරන්නේ. විශාරද ඥාන හතරකින් සිහිනත දෙන්නේ. එතකොට අපි දසබල ඥාන අතරින් සබ්බත්තගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන සොඳුරු දසබල ඥානය ගැන අද මේ කතා කරන්න පින්වත්නි 78 වෙනි හෝරාව. 78 වෙනි වැඩසටහන මේ පින්වත්නි. අපි කියන්නේ පැය 78ක් බුදුරජාණන් වහන්සේගේ සබ්බත්තගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන ඥානෙ ඉස්මතු කරන්න පැය 78ක් මේ විදිහ කතා කරලා තියෙනවා. මේ 78 වෙනි පැය 77ක් කතා කරලා තියෙනවා. මේ 78 වෙනි පැය පින්වත්නි. කොතරම් සුවිසල් වූ ධර්මස්කන්ධයක් අපි කතා කළාද? ඉතින් ඒ කාලේ පුරාවට ප්‍රඥාව තියෙන ඇත්තෝ තථාගතයන් වහන්සේ ගැන පහන් සිත් උපදවා ගන්න නැති. ඒ පහන් සිත් ඔබට කතරම්නම් නිවන් මඟ පිණිස අනුග්‍රහ කරාවිද? අද දවසෙත් පින්වත්නි අපි කතා කරමින් හිටියේ විශේෂයෙන්ම මේ තමන්ගේ හෙළන සුසුම් පොද තමන්ගේ සිදුවෙන මේ ආස්වාසි ප්‍රස්වාසි මුල් කරගෙන ශාස්ත්‍රඥ වහන්සේ නිවන් මඟ පාදා ගන්නවා පින්වත්නි. විස්මිතයි. තමන් තුළ සිදුවෙන ආස්වාසි ප්‍රස්වාසයෙන් නිවන් මඟ පාදා ගන්න සර්වඥයන් වහන්සේ. දෙව් මිනිස් ලෝකයා එක විවර කරගත්තේ නෑ. දිව්‍යයන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ වෙන කිසි කෙනෙක් තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයෙන් නිවන් මඟ පුරුදු කරගන්න පුළුවන් කියලා දැක්කේ නෑ. බුදු නෙතටයි ඒ අසිරිමත් අවබෝධය ඇති වුණේ පින්වත්නි. ඒ නිසා සාදුකාර දීලා ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය නමස්කාර කරන්න. දෙව් මිනිස් ලෝකයට කොච්චර පිළිසරණක්ද? බාහිරින් විමුක්තියක් හොයන ලෝකේ සීතලේ නාමින් රස්නේ පිච්චෙමින් විමුක්තියක් හොයන ලෝකේ නොනා වස්ත්‍ර නැතුව විමුක්තියක් හොයපු ලෝකෙට ශාස්ත්‍රඥ තමන් තුළම තියෙන සුසුම් පොදෙන් විමුක්තියක් උපද්දලා දෙනවා දෙව් මිනිස් ලෝකයට. අසිරිමත් නැද්ද පින්වත්නි? කොතරම් අසිරිමත්ද? කොතරම් අසිරිමත්ද? ඒ භාග්‍ය අපට තියෙනවා. අපි මේ දේශනාව යටතේ යම් ප්‍රමාණයක් කතා කළා පින්වත්නි මේ සම්බන්ධව. කොයි ආකාරයෙන් ආනාපාන සතිය වැඩුවොත්ද මහත්ඵල මහා ආනිසංස ගෙනත් දෙන්නේ? අපි පියවර ආයෙ විස්තර කරන්න ගියොත් අපිට මේ දේශනාව අපිට කරන්න වෙන්නේ නෑ පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහන්නේ දැන් ওই විස්තර කළා ඔය ආකාරයෙන් වඩන ලද බහුල කරන ලද ආනාපාන සති භාවනා මහත්ඵලයි මහා ආනිසංස ගෙනත් දෙනවා කියලා. පින්වත් මහන්නේ ආනාපාන සති භාවනාව ඊළඟට විස්තර කරනවා කවර ආකාරයෙන් ප්‍රගුණ කළොත්ද කවර ආකාරයෙන් බහුල කළොත්ද සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ. එකම භාවනාවකින් සතර සතිපට්ඨානෙත් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ කුමක්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය. බුදුරජාණන් දේශනා කළ පින්වත් මහන්නේ යම් වෙලාවක භික්ෂුව දීර්ඝ ආශ්වාස කරද්දී දීර්ඝ ආශ්වාස කරන බව දැනගන්නව නම් කෙටියෙන් මේ දීර්ඝව ප්‍රශ්වාස කරද්දී දීර්ඝව ප්‍රශ්වාස කරගන්න බව දැනගන්නව නම් කෙටියෙන් ආශ්වාස කරද්දී කෙටියෙන් ආශ්වාස කරන බව දැනගන්නව නම් කෙටියෙන් ප්‍රශ්වාස කරද්දී කෙටියෙන් ප්‍රශ්වාස කරන බව දැනගන්නව නම්
ඊළඟ මොකද කරන්නේ? සියලු කයම ආස්වාස ප්‍රස්වාස කයම සංවේදී කරවමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා නම් සම්පූර්ණ ප්‍රස්වාස කය සංවේදී කරවමින් ප්‍රස්වාස කරන්නත් පුරුදු වෙනවා නම් ඒ වගේම තමයි ආස්වාස කය සංසිඳවමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා නම් ප්‍රස්වාස කය සංසිඳවමින් ප්‍රාශ්වාස කරන්න පුරුදු වෙනවා නම් පින්වත් මහණනි අන්නේ වෙලාවේ භික්ෂුව කෙලස් තවන වීරියෙන් යුතුව තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. පින්වත් මහණනි අන්නේ වෙලාවේ මොකද වෙන්නේ? භික්ෂුව කායේ කායානුපස්සී භික්ඛවේ විහෙරති තස්මින් සමයේ භික්ඛු. අන්න මොකද්ද? අන්නේ පියවරයන් ටිකට හුරු වෙනවා කියලා කියන සුවසේ කායානුපස්සනාව වඩන කෙනෙක්. නැත්තම් අපි සාමාන්‍යයෙන් දැන් අපි කායගත සති භාවනාව අපි කතා කළා. ඒක එතකොට ආනාපාන සතිය කතා කළා. ඉරියව් වලට සිහිය උපද්ද ඉන්න මහන්සි ගන්න එකක් කතා කළා. සම්පජානි පුරුදු කිරීමක් ගැන අපි කතා කළා. ඊළඟට තමයි අපි අසුබය පුරුදු කරන්න හැටි කතා කළා. ඊට පස්සේ ධාතු මනසිකාරය පුරුදු කරන්න හැටි කතා කළා. නවසීවතික වඩන හැටි කතා කළා. මේ ඔක්කොම පිරෙනවා. මේ විදිහට ආනාපාන සතිය පුරුදු කළොත් එහෙම. සමහර අසුබේ වඩන්න එහෙම කැමති නැහැනේ. හැබැයි ආනාපාන සතිය මේ ක්‍රමයට දියුණු කළොත් ඔය ඔක්කොම කියන භාවනා ටික පිරෙන්න පටන් ගන්නවා. විස්මිතයි පින්වත්නි. ඔක්කොම භාවනා ටික පිරෙනවා. මේ කියන ක්‍රමයට ආනාපාන සතිය පුරුදු කළොත්. අන්න එතකොට මොකද වෙන්නේ? ඔහු භාග්‍යතුන් දේශනා කළා පින්වත් මහණෙනි ඔය විදියට කෙලස් තවන වීරියෙන් නුවණින් ඇලීම් ගැටීම් දුරු කරමින් වැදගත් කාරණාවක් කොහොමද? උඩ හිතේ හටගන්න හිත නීවරණ ටික ඔක්කොම එකට කැටි කරනවා කරුණු දෙකකට පින්වත්නි හරි පුදුමයි. ඇලීමයි ගැටීමයි කියන දෙක. මොකද මේ සිහිය දියුණු වෙච්ච කෙනෙක් නේ. එතකොට මේ කායानुපස්සනාව වඩන්නේ එතකොට. එතන නීවරණ කියන වචනේ මෙතනදී කතා කරන්නේ මොකද මේ සිහියක් දියුණු වෙලා තියෙන කෙනෙකුට. එතකොට මෙතන ගොඩක් ප්‍රකට වෙන කාරණා දෙකක් තමයි අවිජ්ජා දෝමනස්සං කියන කාරණා දෙක. අපිට තේරෙනවා අනිත් දේවල් ගොඩක් එතකොට සංසිඳිලා තියෙනවා වගේ හිතේ. එතකොට මේ අවිජ්ජා දෝමනස්ස දෙක දුරු කරමින් මේ කියන පියවරයන් ටිකට අවධානය දියුණු කරගෙන ඒ ටික තීරුම් අරගෙන ඒ තැන්වල හික්මෙන්න ඕන තැන්වල හික්මීමෙන් කටයුතු කරනකොට ඔහු වඩලා තියෙන කොහොමද? කායානුපස්සනාව. ඒතර බුදුරජාණන් දේශනා කළා කායේසු කායඤ්ඤතරහම් භික්ඛවේ එවං වදාමි යද්දං අස්සාස පස්සාසා. පින්වත් මහණෙනි ශරීරයන් පිළිබඳ කය පිළිබඳ ඇති එක්තරා කයක් කියලා මම මෙසේ කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයටයි. එහෙනම් ආස්වාස ප්‍රස්වාස කියන්නේ කොහොමද? කයක් ඒක. ඒක බුද්ධ වචනෙන් දේශනා කරන්නේ කොහොමද? කයක් ඒක. මේව ගැන වාද විවාද ඇති කරගන්න යන්න එපා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක දකින්න කයක් විදියට. කයක්. ඒතර එන මේ කයත් හටගන්නේ කොහොම ප්‍රත්‍යෙන්ද? නාම රූප ප්‍රත්‍යෙන් හටගන්න කයක් ඒක. නාම රූප ප්‍රත්‍යෙන් හටගන්න කයක්. දැන් මේ වෙලාවේ බණ ආයිදිත් ওই කය ඔබේ හටගන්නවා ආස්වාස හටගන්නවා නැති වෙනවා. ප්‍රස්වාස හටගන්නව නැති වෙනවා. ඒ නිසා පින්වත් මහණනි අන්නේ වෙලාවේ භික්ෂුව තස්මාතිය භික්ඛවේ කායේ කායානුපස්සී තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජාව දොම්නසත් කියන දෙක දුරු කරමින් හඳුන ගන්නවා දුරු කරනවා. කෙලස් තවන වීරියෙන් සිහියෙන් නුවණින්. නුවණ කියන්නේ මොකද්ද මෙතන? මේ කියන පියවරයන් හොඳට තේරුම් ගැනීම මෙතන සතිම. අවිජ්ජාව උපදිනකොට අවිජ්ජාව උපදින බව තේරුම් ගැනීම සතිම. දෝමනස්ස උපදිනකොට බව දෝමනස්ස උපදින බව තේරුම් ගැනීම සතිම. මේ ඔක්කොම සතිමා කියන කාරණේට අයිති පින්වත්නි.
මේ කියන ස්ටෙප් ටික මේ විදියටම තේරුම් ගැනීම, හික්මීම ඔක්කොම සතිමා. ඒකට වීරිය කිරීම ආතාපේ. ඒතර බලපැවැත්වෙන දේ තමයි සතිය කියන කාරණේ. සතිය. හරි ආශ්චර්යයි පින්වත්. ඒකට බලන්න. ඒතර මේ කාරණේ යම් කිසි කෙනෙක් දියුණු කළා කියලා කියන්නේ ඔහු කායානුපස්සනාව සුවසේ වඩන කෙනෙක්. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ පින්වත්නි බොහෝ පිරිසක් හිටියා සුවසේ කායානුපස්සනාව වඩන කට්ටිය. දැන් තථාගත විහරණයක් තමයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ. තථාගත විහරණයක්. විහරණයක් කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් වාසය කරන තැනක්. දැන් අපි නම් නිරන්තරයෙන් වාසය කරන්නේ කොහෙද? ටෙලිවිෂන් එක ගාව, ෆෝන් එකේ, කුස්සියේ, පාරේ, බස් එකේ, වාහනවල අපි වැඩිපුර ඉන්නේ. තථාගතයන් වහන්සේත් ඒ වගේ නිරන්තරයෙන් ඉන්න තැනක් තියෙනවා. කොහොමද? කායානුපස්සන ආනාපාන සතිය. හරි විස්මිතයි. පුදුම විස්මිතයි. ඉතින් පින්වත්නි ඒ නිසා ශ්‍රද්ධාවෙන් අදහගෙන කලබල නැතුව තමන්ගේ හිත ටික ටික මේ දේවල් දියුණු කරගන්න මහන්සි ගන්න. හරි මේ දුවන්න දෙයක් නැහැ. මේ ශ්‍රද්ධාව නැතිකමයි තියෙන ප්‍රශ්නේ පින්වත්නි. ටිකක් වෙල පුරුදු කරනවා. දැන් ගෙදර කාමී ඉඳලා, ගෙවල් දොරවල්, යාන වාහන, කාම සංකල්පිත හිතා ඉඳලා, ගැටීමෙන් ඉඳලා මේ පොඩ්ඩක් ගිහිලා වාඩි වෙලා එකපාරට නිවා ගන්න හදන. කොහේ වෙන්නද පින්වත්නි ඒක? කොහේ වෙන්නද ඒක? අහලා නැද්ද භාගතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ සමහර භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා අවුරුදු 20 25 දහමට දිවි පුදාගෙන ඉඳලා සමාධි මාත්‍රයක් නැහැ. අහලා නැද්ද ඔබ? අවුරුදු 20 25 ඒ හේතු කරගෙනවත් ඒ දහම අතෑරියේ නෑ. ඒ දහම ගැන සැකයි පැද්දුවේ නෑ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධ ගැන සැකයි පැද්දුවේ නෑ. දැන් පොඩ්ඩක් තමන්ගේ හිතේ මේක දියුණු නොවෙච්ච ගමන්ම කුමක්ද වෙන්නේ? ඒක අතහරිනවා කියන්නේ ඒ ධර්මයේ ගැන සැක උපද්දලා කියන එකයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයේ අතහැරියා කියන එකයි. සැබෑ විදිහටම සරණ නැති වෙන ඔය ක්‍රමයට පින්වත්නි. ඒ අවබෝධය අපි පුරුදු කරන එක අතහරිනවා කියන්නේම සරණයි අපි අතහැරලා තියෙන්නේ. සරණ. සැබෑ විදිහට සරණ පිහිටන්නේ ප්‍රතිපත්තියෙන් තමයි පින්වත්නි. සැබෑ විදිහටම සරණ කොහොමද පිහිටන්නේ? ප්‍රතිපත්තිය තුළින්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණනි යම් වෙලාවක ඕන දැන් කායානුපස්සනාව ආනාපාන සතියෙන් වඩන ක්‍රමේ. ආනාපාන සතිය මේ ආනාපාන සතියෙන් කායානුපස්සනාව වඩන. පහසු නැද්ද පින්වත් එතකොට කෙනෙකුට? හරි පහසුයි එතකොට. දැන් මෙතෙන්ට හිත ගන්න නම් කොහොමද වෙන්න ඕනේ? යාගිත කාලයක් ඉතින් එයා පිරිසිදු ජීවිතයක් ගත කරලා තියෙන්න ඕන. සතුන් මැරීම අතහැරලා, හොරකම අතහැරලා, වැරදි කාම සේවනය අතහැරලා, බොරු කීම අතහැරලා, කේලම අතහැරලා, හිස් වචන අතහැරලා, පරුස වචන අතහැරපු උදාාර ජීවිතයක්. අනුන්ගේදී තමන් සතු කරගන්න ප්ලෑන් ඇඳලා නැහැ එයා. අනිත් සත්වය වනසන්න කල්පනා කළා නැහැ. මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඉඳලා නැහැ එයා. ඒකට එයාට පිරිසිදු ජීවිතයක් තිබිලා තියෙනවා. එහෙම පිරිසිදු ජීවිතයක් තියෙන කෙනාට මේ කියන ආනාපාන සතිය හරි වේගෙන් වැඩෙනවා පින්වත්නි. හරි වේගෙන් වැඩෙනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ කාලේදී මේ ආනාපාන සතිය නම් වූ ධර්මය වේගෙන් වඩන්න පුළුවන්කම තිබ්බේ. සසරි සමහර විට බොහෝ කලක්. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ මනුස්ස ලෝකෙට ආයි පින්වත්නි දෙවියන් අතර ඉඳලා. සමහර අය බ්‍රහ්ම ලෝකේ. ඒතර බොහෝ ඉතින් කාය වචී මනෝ සුචරිතේ ඉඳලා තමයි බොහෝ අය එන්නේ එතකොට. ඒතර මොකද මේ අයට මේ කියන ධර්ම ධාතුව ඒ විදියටම වේගින් ඒ තුර හිත පවත්වාගෙන දිගින් දිගටම සිටීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ආන්න ඒකයි.
පින්වත් මහන්නේ යම් වෙලාවක භික්ෂූන් බලන්නේ ආනාපාන සතියෙන් වේදනානුපස්සනාව වඩන හැටි පින්වත්නි. පින්වත් මහන්නේ යම් වෙලාවක භික්ෂුව අපි කතා කළා පීති පටිසංවේදී අස්ස සීසාමීති සික්ඛති පීති පටිසංවේදී පස්ස සීසාමීති සික්ඛති. හිතේ ගොඩනැගෙන ප්‍රීතිය ප්‍රකට කරවමින් සංවේදී කරවමින් අත්විඳිමින් ආස්වාස කරනවා. ඒ ප්‍රීතිය ප්‍රකට කරවමින් සංවේදී කරවමින් අත්විඳිමින් ප්‍රාස්වාස කරනවා. එහෙම කරද්දී පින්වත්නි වැඩෙන්නේ කොහොමද? වේදනානුපස්සනාව. විඳීමක් නේ පින්වත්නි එතන තියෙනකොට. සැප විඳීමක්. දැන් අපි අහලා තියෙනවා වේදනානුපස්සනාව ගැන විස්තර කරද්දී වේදනානුපස්සනාවේ තියෙනවා මේ සාමි සම්මා සුඛම් වේදනං. නිරාමි සම්මා සුඛම් වේදනං කියලා දෙකක් අහලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ කොහොමද පින්වත්නි? නිරාමිස සැප විඳීමක් තියෙනවා. නිරාමිස සැප විඳීමක්. එතකොට මේ බලන්න සිහිය දියුණු වෙච්ච කෙනාට නිරාමිස සැප විඳීම විඳින්මින් වේදනානුපස්සනාව වඩන්න පුළුවන්. දැන් මේක දියුණු වෙලා නැත්නම් ඔහුට මේ දෙකම තුල තමයි ජීවත් වෙන්න වෙන්නේ ටික. වැඩිපුර ඉතින් අර ආමිෂ සැපයේ සංවේදී කරවමින් තමයි වේදනානුපස්සනාව වඩන්න වෙන්නේ. පීති පටිසංවේදී අස්ස සීසාමීති සික්ඛති පීති පටිසංවේදී පස්ස සීසාමීති සික්ඛති. මේ ප්‍රීතිය පැතිරෙද්දිම ඊළඟට තව කය පුරා පැතිරෙන දෙයක් තියෙනවා පින්වත්නි. ඒකට කියන සුඛය කියලා. ඊළඟට කොහොමද? සුඛපටි සංවේදී අස්ස සීසාමීති සික්ඛති සුඛපටි සංවේදී පස්ස සීසාමීති සික්ඛති. සැපය කියන කාරණේ ප්‍රකට කරවමින් සංවේදී කරවමින් අත්විඳමින් ආස්වාස කරන්න සික්ඛති කියන්නේ හික්මිනවා කියන අදහස. සැපය අත්විඳමින් සංවේදී කරවමින් ප්‍රකට කරවමින් ප්‍රාස්වාස කරන්න පුරුදු වෙනවා. ඒතරත් වැඩිනේ කොහමද? වේදනානුපස්සනාව. ඒතර ප්‍රීතියට සාපේක්ෂව සැපේ තුල තියෙන පින්වත්නි උපේක්ෂාවක්. ඒක අර තුන්වෙනි ධානය ගැන කියද්දී කියන්නේ ඒකයි. මේ උපේක්ෂාවක් විඳිනවා කියන වචනේ පාවිච්චි කරනවා. ඒකත් සැප විඳීමක් තමයි. ප්‍රීතියට සාපේක්ෂව ඒක උපේක්ෂාවට බරයි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා චිත්ත සංකාර පටිසංවේදී අස්ස සීසාමීති සික්ඛති. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සීසාමීති සික්ඛති. විදීම් හඳුනා ගැනීම කියන මේ චිත්ත සංකාරය ප්‍රකට කරවමින් ආස්වාස කරන්න හික්මෙනවා. විදීම් හඳුනා ගැනීම කියන චිත්ත සංකාරය ප්‍රකට කරවමින් සංවේදී කරවමින් ප්‍රාස්වාස කරන්න හෝ හික්මෙනකොට ඒ වඩන්නේ කුමක්ද? වේදනානුපස්සනාව. ඊළඟට කුමක්ද? පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සීසාමීති සික්ඛති. පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සීසාමීති සික්ඛති. චිත්ත සංකාර කුමක්ද කරන්නේ? සංසිඳවනු. සංසිඳවමින් ආස්වාස කරනවා. චිත්ත සංකාර සංසිඳවමින් ප්‍රාස්වාස කරනවා. මේක හරි පුදුමයි. ඒතකොට මේ සිහියෙන් කරන දෙයක් පින්වත්නි. මේක සම්පූර්ණ මේ සංසිඳ වීම කියන එක සිහියට අයිති එකක් පින්වත්නි. සිහියෙන් බලවත් කර කර තමයි විඳීම් හඳුනා ගැනීම කියන දෙක සංසිඳවන්න හැකියාව ලැබෙන්නේ. ඒත් බලන්න දැන් මේවා ඒ වගේ සිහියක් දිනු වෙනකම් මේවා සංවේදී වෙන්නේ නැහැ පින්වත්නි. පින්වත් මහණනි අන්නේ වෙලාවේ දැන් බලන්න බුදුරජාණන් දේශනා කරනවා වේදනාසු වේදනානුපස්සී භික්ඛවේ තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. පින්වත් මහණෙනි අන්නේ වෙලාවේ භික්ෂුව කෙලස් තවන වීරියෙන් ආතාපි සම්පජානෝ නුවණින් සතිමා සිහියෙන් යුතුව විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජා දෝමනස කියන දෙක දුරු කරමින් විදීම් වල යථාර්ථය දකිමි. විදීමකට අනුව තමයි එතකොට හැමතිස්සෙම සිත පවත්තන්නේ.
ඉස්සෙල්ලා කයට අනුව සිත පැවැත්වීමක් තියෙන, සිහිය පැවැත්වීමක් තියෙන. කය මුල් කරගෙන සිහිය පවත්තලා. දැන් විදීම් මුල් කරගෙන සිහිය දියුණු කරනවා. ඒ වෙලාවට ප්‍රකට වෙන්නේ කොහොමද? විදීම් තමයි එතකොට ඔක්කොම. විස්තර කරනවා හරි පුදුමයි පින්වත් මහණෙනි, වේදනාවන් පිළිබඳ එක්තරා වේදනාවක් කියලා මම මෙසේ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයන්ගේ යහපත් මානසිකාරයටයි කියලා. ඒතර ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ කයක්. ඒ ආස්වාස ප්‍රස්වාස මානසිකාර කිරීම විඳීමක්. එතකොට අයිති විඳීමකට අයිති දෙයක් ඒක. විඳීමකට අයිති දෙයක්. දැන් බලන්න අපි දිවෙන් අපි රසයක් තියලා අපි ඒක මානසිකාරී කරනවා. එතකොට අපි ඉතින් විඳීමක් හට ගන්නවා එතන. විඥානය ඇති වෙලා ස්පර්ශයෙන් යම් වින්දනයක් විඳිනවා. දැන් මෙතන කොහොමද කරන්නේ? ආස්වාස ප්‍රස්වාස මානසිකාර කරනවා. එතන එයා විඳින්නේ කොහොමද? එතකොට එතනත් විඳීමක් විඳිනවා එයා. එතන විඳීමක් විඳිනවා. එනම් මේ ආස්වාස ප්‍රස්වාසයන්ගේ යහපත් ආස්වාස ප්‍රස්වාස කියන්නේ කාය සංකාර. ඒක යහපත් විදියට කරන මානසිකාරය තමයි එතන විඳීම. උපදින තැන. ඒ නිසා පින්වත් මහණේ අන්නේ වෙලාවේ භික්ෂුව කෙලස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව ලෝකේ ඇලීම් ගැටීම් අත්තර සිහියෙන් යුතුව වේදනාවන් පිළිබඳ වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳීම් වල මොකද දකින්නේ? ඒ විඳීමට අනුව සිහිය පැවැත්වීමක් තමයි කරන්නේ. වේදනා අනුපස්සී විහෙරති. වේදනානුපස්සී විහෙරති. අන්න ඒකද භාවනාවක්. එතකොට ඒකත් කොහොමද එතකොට එතන ප්‍රකට වෙලා තියෙන ප්‍රීතිය, සැපය, ඊළඟට තමයි චිත්ත සංස්කාර ටික. ඒ වගේම තමයි එතන ගොඩනැගෙන දෙයක් තමයි චිත්ත සංස්කාරවල සංසිඳීම. ඒතර විඳීමක් තමයි මානසිකාර වෙලා තියෙන තැන. ඒතර වෙනස් වීම සිද්ධ වෙනවා. ප්‍රීතියට සාපේක්ෂව සැපේ වෙනස්කම් තියෙනවා. ඒතර ඒ සංසිඳනකොට තමයි සිත ප්‍රකට වෙන්නේ. චිත්තපටි සංවේදී. එතකොට එතන වෙනසක් තියෙනවා. ඒතර මේ වෙනස්කම් දකින්න එතකොට. බලන්න එතකොට පින්වත්නි, බලන්න වේදනානුපස්සනාව දැන් ආනාපාන සතියෙන් වඩනවා. මෙතන වේදනාව දැන් මෙතන වැදගත්ම දේ පින්වත්නි විඳීම් වල යථාර්ථ තේරුම් ගැනීම තමයි. කොහොමද තේරුම් ගැනීමද? මෙතන විඳීමේ යථාර්ථ තේරුම් ගත්තා කියලා කියන්නේ හිතට හරියට ඒක සංවේදී වුණා කියලා කියන්නේ ආමිෂ විඳීම් වල යථාර්ථය තේරුම් ගන්නෝ, නිර්ආමිෂ විඳීම් වල යථාර්ථය තේරුම් ගන්නෝ, අතීතයේ හටගත්තු විඳීම් වල යථාර්ථයත් අනාගතයේ හටගන්න විඳීම් වල යථාර්ථය තමායයි සලකන, බාහිරයයි සලකන, සියුම්යයි සලකන, ගොරෝසුයයි සලකන සෑම විඳීමකම යථාර්ථය මෙතනින් උපද්ද ගන්නවා. මොකද මේ වේදනාසු වේදනානු විඳීම් වල මේ අනුව තේරුම් ගනිමින් වාසය කරද්දී මෙතන ප්‍රකට වෙන දේ තමයි පින්වත්නි මේ ස්පර්ශයෙන් හටගන්න විඳීමක්. ඒ ස්පර්ශ නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා මෙතන මේ අන්නේ අවබෝධය තමයි දියුණු වෙන්නේ පින්වත්නි. ඒතර ඒකත් එක මොකද වෙන්නේ? මේක හිත දෙවි ප්‍රඥාවක් විදියට වැඩුණාට පස්සේ මෙතන විඳීමේ යථාර්ථයක් දකීද සියලු විඳීම් වල යථාර්ථය ඒ සිතට ප්‍රකටයි. කායानुපස්සනාවෙත් එහෙමයි. දැන් මෙතන මේ ආස්වාස ප්‍රස්වාස නම් වූ කයේ යම් යථාර්ථයක් දකීද මුළු කයේම යථාර්ථය ඊතරින් ප්‍රකට වෙනවා. ඊතරින් ප්‍රකට වෙනවා. යථාර්ථය කුමක්ද? අනිත්‍ය. යථාර්ථය අනිත්‍ය. අනිත්‍ය දැක්කා කියලා කියන්නේ එයාට සංවේදී වෙන්නේ කොහොමද ඊළඟට? එන මේ අනිත්‍ය දෙයකට ඇලුනා කියලා කියන්නේ ඊළඟට කොහොමද ඒකත් එක පිටිපස්සේ තියෙන දුක. දුක තමයි ඊළඟට සංවේදී වෙන්නේ. එහෙනම් යම් දෙයක් අනිත්‍ය දෙයක් නම් තියෙන්නේ දුකක් එක්ක නම් මේ ජීවත් වෙන්නේ.
එහෙනම් ඇත්තට මෙතන තිබිලා තියෙන්නේ වසඟි පවත්තන්න පුළුවන් දෙයක්ද වසඟි පවත්තන්න බැරි දෙයක්ද? බැරි දෙයක්. අනාත්මය තමයි ප්‍රකට කරවන්නේ. අනාත්මය ප්‍රකට වුණා කියලා කියන්නේ මොකද්ද? අන්න ඒක හේතු වෙනවා නොයල්ම පිනිස, විරාගය පිනිස, නිදහස් වීම පිනිස. ඒක බොහොම ඉස්සරහට දේශනාවේ විස්තර වෙනවා පින්වත්නි. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේ වේදනානුපස්සනාව වැඩෙන විදිය. පින්වත් මහණනි යම් වෙලාවක භික්ෂුව චිත්ත පටිසංවේදී අස්ස සීස්සාමීති සික්ඛති. ඒ වගේම චිත්ත පටිසංවේදී පස්ස සීස්සාමීති සික්ඛති. සිත ප්‍රකට කරවමින් සංවේදී කරවමින් දැන් ආස්වාස කරන්න හික්මෙනවනේ. එතෙන්ට එන්නේ කොහොමද පින්වත්නි? දැන් මේ ප්‍රීතිය පිළිබඳව, සැපය පිළිබඳව, චිත්ත සංස්කාර පිළිබඳව, චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීම ඒ ඔක්කොම තේරුම් අරගෙන එද්දි තමයි ඊළඟට චිත්ත පටිසංවේදී. අර ඔක්කොම තියාගෙන සිත සංවේදී කරගන්නවා කියන එක ප්‍රකට කරගන්නවා කියන එක ඒක ලේසි නෑ පින්වත්නි. එතෙන්ට එන්නේ කොහොමද? අර ඔක්කොම සංසිඳුණට පස්සේ තමයි සිත කියන ස්වභාවය හරියට ප්‍රකට වෙන්න පටන් ගන්නේ. සිත කියන ස්වභාවය හරියට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒතර චිත්ත පටිසංවේදී අස්ස සීසාමිති සික්ඛති, චිත්ත පටිසංවේදී පස්ස සීසාමිති සික්ඛති. සිත ප්‍රකට කරවමින් සංවේදී කරවමින් ආස්වාස කරන්න හික්මෙනවා, ප්‍රස්වාස කරන්න හික්මෙනවා. ඒ වගේම දේශනා කරනවා අභිප්පමෝදයන් චිත්තං අස්ස සීසාමිති සික්ඛති, අභිප්පමෝදයන් චිත්තං පස්ස සීසාමිති සික්ඛති. ඒතර මේ සිත කියන එක ප්‍රමුදිත කරන්න. ප්‍රමුදිත කරමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා, ප්‍රමුදිත කරමින් ප්‍රස්වාස කරන්න පුරුදු වෙනවා. ඒතර මේකට අමුතු දෙයක් නෙමෙයි පින්වත්. එතකොට මෙතන මේක ඔක්කොම කරන්නේ පින්වත්නි සිත ප්‍රකට කරගෙන තව සිහිය බලවත් කරද්දී තමයි මොකද්ද වෙන්නේ? ප්‍රමුදිත වීම කියන එක සිද්ධ වෙන්නේ. වෙන ක්‍රමයකට වෙන්නේ. තව ඒ තුල නැවත මනසිකාරය කරලා තව ඒ තුල ආස්වාස ප්‍රස්වාස සිහිය බලවත් කරද්දී මොකද වෙන්නේ? හිත ප්‍රමුදිත වෙනවා. එතකන් හික්මෙන්න කියලා තමයි කියන්නේ මේ. එතකන් හික්මෙන්න කියලා තමයි මේ කියන්නේ. චිත්ත පටිසංවේදී අස්ස සීසාමිති සික්ඛති, චිත්ත පටිසංවේදී පස්ස සීසාමිති සික්ඛති, අභිප්පමෝදයන් චිත්තං අස්ස සීසාමිති සික්ඛති, අභිප්පමෝදයන් චිත්තං පස්ස සීසාමිති සික්ඛති. ඊළඟ මොදෙන්නේ ප්‍රමුද්ද වුණාට පස්සේ සමාදාහං චිත්තං අස්ස සීසාමිති සික්ඛති. ඊළඟට කුමර කරන්නේ? සිත ප්‍රකට කරගත්ත, ප්‍රමුදිත කළා. ප්‍රමුදිත සිත තව සිහිය බලවත් කරද්දී මොකද වෙන්නේ? අන්න හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. ඒකට කොහොමද කරන්නේ? එතකොට හිත සමාධිමත් වෙනකම් ප්‍රමුදිත බව තමයි වැඩෙන්න ඕන. ඒකට කොහොමද කරන්න ඕන? ඒත් ඉතින් බලවත් සිහියම තමයි නැවත උපදින්න ඕන. ඒ කියන්නේ මේ වෙනකම පින්වත් නිතර අවිජ්ජාව දුම්නස ආහිත එනවා, උපදිනවා, ආයත ආස්වාසි ප්‍රස්වාසි පිටනකොට නැති වෙලා යනවා. ආයත කොට හිත ප්‍රමුදිත වෙනවා, ආයත අවිජ්ජා දුම්නස ඇති වෙනවා, ආයත ආස්වාස ප්‍රස්වාසට හිත ගන්නවා, ආයත මොකද වෙන්නේ? අවිජ්ජා දුම්නස නැති වෙලා ගිහින් ආයත ප්‍රමුදිත වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. හික්මෙනවා කියලා කියන්නේ මේක තමයි තියෙන්නේ. අවිජ්ජා දුම්නස අයින් කරනවා, ආස්වාස ප්‍රස්වාසට හිත ගන්නවා. ඒතර ආයත හිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත වෙන්න මොකද වෙන්නේ? ඒක බලවත් වෙනකොට අන්න ටික සමාධිමත් වෙනවා. මෙතෙන්ට පුරුදු වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. පුරුදු වෙන්න එකට පුරුදු වෙන්න කියන අදහස. ඊළඟට කියනවා සමාදාහං චිත්තං අස්ස සීසාමිති සික්ඛති, සමාදාහං චිත්තං පස්ස සීසාමිති සික්ඛති. ඊළඟට කොහොමද කියන්නේ? විමෝචයං චිත්තං අස්ස සීසාමිති සික්ඛති, විමෝචයං චිත්තං පස්ස සීසාමිති සික්ඛති. දැන් ඒතර සම්පූර්ණ දැන් සමාධිමත් වෙන්න ඒතර මොකද වෙන්නේ? නිදහස් කරවමි. ඒකට අවිජ්ජා දුම්නස තමයි ඊට පස්සේ මේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ හිතේ. ඒතර හිත මොකද කරන්න ඕන? තව අවිජ්ජා දුම්නස හට ගන්නව නම් ඒ වගේ හිත නිදහස් කරවනු,
ආයෙ නිදහස් කර හට ගන්නකොට ආය ආස්වාස ප්‍රස්වාසයට හිත ගන්නවා. එතකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් හිත ප්‍රමුදිත වෙනවා, ආයෙත් සමාධිමත් වෙනවා. ආයෙත් අභිජ්ජා දුම්නස් හට ගන්නකොට මොකද වෙන්නේ? ආයෙත් ඒකෙන් හිත නිදහස් කරවලා ආයෙත් ආස්වාස ප්‍රස්වාසයට හිත පිහිටවනවා. නැත්තම් සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද්ද? අවිජ්ජාව ආපු ගමන් අවිජ්ජාවේ හිත පිහිටනවා. දුම්නස ආපු ගමන් දුම්නසේ හිත පිහිටනවා. හිත පිහිටන්න දෙන්නේ විමෝචනය කියලා කියන්නේ ඒකයි. ඒකෙන් නිදහස් කරනවා. නිදහස් කරවල කොතෙන්ද ගන්නෙ? ආයෙත් අර ප්‍රමුදිත හිතට ගන්නවා. විමෝචන චිත්තං කියලා කියන්නේ ඒක තමයි. ඒතර මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් දේශනා කරනවා සිත මනාව තැම්පත් කරමින් සිත අභිජ්ජා දෝමනසින් නීවරණයන්ගෙන් නිදහස් කරවමින් මේ විදිහට ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. පින්වත් මහණනි, අන්නේ වෙලාවේ භික්ෂුව කෙලස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව ලෝකයේ ඇලීම් ගැටීම් අත්හැරලා සිහියෙන් යුක්තව සිත පිළිබඳ චිත්තානුපස්සනාවේ භාවනාවෙන් වාසය කරන කෙනෙක් කියනවා. එතකොට බලන්න, එතකොට මේකම ආනාපාන සතියෙන් කය පිළිබඳවත් තේරුම් ගැනීම බලවත් වෙනවා. විදීමේ යථාර්ථයත් තේරුම් ගන්නවා. සිතේ යථාර්ථයත් තේරුම් ගන්නවා මේකම භාවනාවක් තුළ. හැබැයි මේ කියන සියලු පියවරයන් ඉතින් ප්‍රකට වුණාට පස්සේ තමයි පින්වත්නි. මේ සිත ගැන කියද්දි පින්වත්නි හරි පුදුමයි. මේ අංගුත්තර නිකායේ දේශනා පෙළක් තියෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුනුපස්සාමි. යං ඒවං අභාවිතං අකම්මනියං හෝති යත ඉදං චිත්තං. චිත්තං භික්කවේ අභාවිතං අකම්මනියං හෝති. පින්වත් මහණනි, යම් විදියකින් මේ නොවැඩුණු දියුණු නොකළ විට, නොවැඩුණු විට දියුණු නොකළ විට ක්‍රියාවට යෝග්‍ය පරිදි සකස් නොවන්නා වූ යමක් ඇත්නම්. කොහොමද? යම් දෙයක් නොවැඩුණාට පස්සේ, දියුණු නොකළාට පස්සේ එක එක ක්‍රියාවට යෝග්‍ය පරිදි සකස් නොවන්නා වූ යමක් ඇත්නම් පින්වත් මහණේ, ඒ සිත තරම් වෙන එක දෙයක් මම දකින්නේ නැහැ කියනවා. ඒ සිත තරම් වෙන එක දෙයක් මම දකින්නේ නැහැ පින්වත් මහණේ. ඒ නිසා මේ සමත විදර්ශනාවෙන් දියුණු නොකළ විට සිත නිවන් අවබෝධයට සුදුසු පරිසි කර්මන්නේ වෙන්නේ නැහැ කියනවා. එහෙනම් සිත කියන එක කොච්චර එතකොට වඩන්න ඕනද? සිත වඩන්න මොකද්ද වෙන්න ඕන? සිත තේරුම් ගන්න ඕන. සිත වඩන්න මොකද්ද වෙන්න ඕන? හිත තේරුම් ගන්න ඕන. සිත තේරුම් ගන්න. සිත තේරුම් ගන්න මොකද්ද වෙන්න ඕන? ඒ සිත තේරුම් ගන්න භාවනාවක් තුළ හිත දියුණු කරන්න ඕන. ඒතර මේ හැම දෙයකම අන්තිමට අපි මේ දියුණු කළා මේ සිත තේරුම් ගන්න ඕන, කය තේරුම් ගන්න ඕන, විදීම් තේරුම් ගන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කරුණු හතරකින් දකින්න කොහොමද? කය, විදීම්, සිත, ධර්මයන්. මේ හතර තේරුම් අරගෙන යථාර්ථය දැක්කොත් ඒකෙන් නිදහස් වුණා කියලා කියන්නේ අපි විද්‍යා විමුක්තියට හිතපත් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ තවත් ජීවිතයේ දිහා දකින විදියක්. ඇස කන නාසය දිව කය මනස කියලා කියන්නේ තවත් ජීවිතයේ දිහා තේරුම් ගන්න විදියක්. එකම ජීවිතේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ විවිධ අයුරින් දකිනවා. විවිධ අයුරින් දකිනවා. අර කෑල ගහ උපමා දේශනා මතකනේ තිබට. එකම කෑල ගහ කාල පරිච්ඡේද කීපයක් තුළ විවිධ අයුරින් පවතිනවා. හැබැයි දකින්නේ එකම කෑල ගහ. ඒ වගේ තමයි. දැන් බලන්න මේ හරි විශ්මිතයි සර්වඥයන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධ පින්වත්නි. කෙනෙකුගේ ජීවිතේ කයක්, විදීම්, සිතක් ධර්මයන් විදියට දැකලා ඒව අවබෝධ කරන්න දහම් පරියායක් දේශනා කරනවා. දහම් පරියායක් දේශනා කරනවා. තව අවස්ථාවක තථාගතයන් වහන්සේ ජීවිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට උපාදානය වෙච්ච ජීවිතයක් විතර දකිනවා. තව අවස්ථාවක ඇස කන නාසය දිවකය මනස ආයතන හයක් විදියට වැඩ කරනවා තථාගතයන් වහන්සේට පේනවා. තවත් අවස්ථාවක මේ හිත ජීවිතේ
ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාව ඔස්සේ වඩන්න පුළුවන් කියලා සාස්ෘණ වහන්සේට පේනවා. තවත් අවස්ථාවක මේ ජීවිතේ සතර සම්‍යක් ප්‍රදාන වීරියක් ඔස්සේ මේ කෙලෙස් දුරු කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේට පේනවා. හරි විශ්මිතයි පින්වත්නි. සම්බුද්ධත්වයේ ආශ්චර්යය. ඊළඟ දේශනාව නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං භාවිතං කම්මනියං හෝති යතහිදං චිත්තං භික්කවේ භාවිතං කම්මනියං හෝති. පින්වත් මහණනි යම් විදියකින් සමත විදර්ශනා වශයෙන් දියුණු කළ විට කෙලෙස් නැසීමේ ක්‍රියාවට යෝග්‍ය පරිදි සකස් වන්නා වූ යමක් වේද පින්වත් මහණනි සිත තරම් වෙන එක දෙයක්වත් මම දකින්නේ නැහැ කියන. පින්වත් මහණනි වැඩූ හිත දියුණු කළ විට නිවන් අවබෝධයට සුදුසුයි කියනවා. එනම් සිතමයි වඩන්න මහන්සි ගන්න ඕන. සිතමයි වඩන්න මහන්සි ගන්න ඕන. පින්වත් මහණනි තව දේශනාවක් තියෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං අභාවිතං මහතු අනත්තාය සංවත්තති. යතයිදං චිත්තං භික්කවේ අභාවිතං මහතු අනත්තාය සංවත්තති. පින්වත් මහණනි යම් විදියකින් සමත විදර්ශනා වශයෙන් දියුණු නොකළ විට නොවැඩූ විට මහා විපත පිණිස හේතු වෙන යම් දෙයක් ඇත්නම් මේ සිත තරම් වෙන කිසි දෙයක් මම දකින්නේ නැහැ කියනවා. සිත තරම්. පින්වත් මහණනි හිත හරියට දියුණු නොකරගත්තොත් නොවැඩුවොත් මේ ජීවිතේ අපි හොයේ කාලා බීලා ගෙවල් දොරවල් හදාගෙන සිත වඩන්න නැතුව අතහැරියොත් පින්වත්නි ඒ සිත විසින්මයි අපි නිරේ කල්ප ගණන් පස්සවන්නේ. ඒ නොවැඩූ සිත විසින් අපි පෙරේත ලෝකෙට ගෙනියන්නේ. ඒ නොවැඩූ සිත විසින් අපි මේ සසරට ඇදලා දාන්නේ. සීලයෙන් එහෙනම් මේ ඉන්ද්‍රිය දමනයෙන් ආහාරයේ මාත්‍රාවෙන් සති සම්පජන්ණයෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලින් අපි කරන්නේ කොහොමද මේ සිත දියුණු කරන එකයි කරන්නේ පින්වත්නි. වැඩූ සිත ඊළඟ දේශනාවේ තියෙනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං අභාවිතං අපහාතු භූතං මහතෝ අනත්තාය සංවත්තති. කුමද්දී පින්වත් මහණනි යම් විදියකින් මේ දියුණු නොකල නොවැඩූ විට මගඵල නිවන් පහළ නොවුණු විට මහා අනර්ථයේ පිණිස පවතින නම් ඒ හිත තරම් වෙන කිසි දෙයක් මම දකින්නේ නැහැ කියනවා. එහෙනම් වැඩූ විට භාවිතා කළ විට බොහෝ යහපත පිණිස පවතිනවා නම් ඒ සිත තරම් වෙන කිසි දෙයක් දකින්නේ නැහැ කියනවා. සිත තරම් වෙන කිසි දෙයක් දකින්නේ නැහැ කියනවා. එහෙනම් මේ සෑම දෙයක්ම කරන්න පින්වත් බලන්න මේ සිත දියුණු කළා මේ පොළවේ ඇවිදගෙන ගිය මිනිස්සු අහසෙන් යනවා. 이르දි ප්‍රාතිහාර දක්වනවා. නිකලස් වෙනවා. සතර පායෙන් නිදහස් වෙනවා. දිව්‍යයන් අතරට යනවා. සියලු දෙනා වසඟට ගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මේසා මහා බලවත් ඉරුහඳු පවා හතින් ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා. කුමක් කළාද? සිත වඩලා. සිත වඩලා. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ මහ පොළොවටම සින්න වෙන දෙන්න එපා. ගෙවල් දොරවල් වලට සින්න වෙන දෙන්න එපා මේ ජීවිතේ. යාන වාහන වලට සින්න වෙන දෙන්න එපා මේ ජීවිතේ. දුවදරුවන්ට ඥාතීන්ට විතර සින්න වෙන දෙන්න එපා මේ ජීවිතේ. ඒ යුතුයකම් කරමින් සතර බ්‍රහ්ම මත විහරණ මත පිහිටා. ඒකත් උපකාර කරනවා එතකොට සිත වඩන්න. මේ සිත දියුණු කරගන්න අල්ප මහන්සියක් හරි ගන්න මේ ජීවිතේ පින්වත්නි. ඊළඟ දේශනා කළ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි මේ සිහිමුලාවන ස්වභාවය යුතු කෙනාට නුවණ පිහිටුව ගන්න අමාරු කෙනාට මං ආනාපාන සතිය ගැන කියන්නේ කියනවා. ආනාපාන සතිය අනුදනින්නේ නැහැ කියනවා පින්වත්නි. පින්වත් මහණනි අන්නේ වෙලාවේදී භික්ෂුව කෙලස් තවන වීරියෙන් නුවණින් ලෝකේ ඇලීම් ගැටීම් දුරු කළා සිහියෙන් යුක්තව සිත පිළිබඳ චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා කියනවා. ඊළඟ දේශනා කළ පින්වත් මහණනි යම් වෙලාවක අනිච්චානුපස්සී අස්ස සීසාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්ස සීසාමීති සික්ඛති.
අනිත්‍ය දකිමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා නම්, අනිත්‍ය දකිමින් ප්‍රාස්වාස කරන්න පුරුදු වෙනවා නම් අන්න ධම්මානුපස්සනාව වැඩෙන මොහොතක්. විරාගානුපස්සී අස්ස සීසාමිති සික්ඛති විරාගානුපස්සී පස්ස සීසාමිති සික්ඛති. විරාගානුපස්සී විරාගයට පත්වෙන හිත. එතකොට හිතේ උපදින ධර්මයක් ඒක. ඒ විරාගයට පත්වෙන හිත දකිමින් ආස්වාස කරන්න පුරුදු වෙනවා කියන. විරාගයට අනිත්‍ය දකින්න පටන් ගන්නකොට තමයි පින්වත්නි විරාගයට පත් වෙන පටන් ගන්න. ආස්වාසේ හෝ වේවා මේ අවිජ්ජා දෝමනස්වල හෝ වේවා අනිත්‍ය. දකිමින් ප්‍රීතියේ සැපේ මේ අනිත්‍ය දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? හිත විරාගයට පත් වෙන්න පටන් ගන්නවා. ඒකත් එතකොට තේරුම් ගන්න ඕන. ඒකත් ධම්මානුපස්සනාවට අයිති. ඒතර විරාගයට හිතපත් වෙද්දි මොකද වෙන්නේ? නිරෝධානුපස්සී අස්ස සීසාමිති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සීසාමිති සික්ඛති. ඊට පස්සේ මොකද වෙන්නේ? නිරුද්ධ වීම දකිමින්, නිදහස් වීම දකිමින්. විරාගයට පත් වෙලා හිත වැඩෙනකොට ඊළඟට මොකද වෙන්නේ පින්වත්නි? ටික ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. අවිජ්ජා දුම්නසනොත් හිත නිදහස් වෙනවා. ආස්වාස ප්‍රස්වාසනොත් හිත නිදහස් වෙනවා. ඒ දේවල් දකිමින් වාසය ඒකත් ධම්මානුපස්සනාවටයි. නිදහස් වීම කියලා කියන්නේ ඒකට ඒකත් කුමක උපදින ධර්මයක්ද? සිත තුළ උපදින ධර්මයක් ඒක. පටිනිස්සග්ගානුපස්සී අස්ස සීසාමිති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සීසාමිති සික්ඛති. එතකොට මේ පින්වත්නි නිදහස් වෙනකොට ටික ටික මොකද වෙන්නේ? අන්න එතකොට එයාගේ හිත ඇල්ම තමයි එතකොට ටික දුරු වෙවි යන්නේ. මොකද පින්වත්නි අපට නොතේරුණාට මේ ආස්වාසයට ප්‍රස්වාසයට ආධ්‍යාත්මෙ බැඳිලා තියෙන්නේ. මොකද වෙලා තියෙන ආස්වාස ප්‍රස්වාසයට ආධ්‍යාත්මෙ බැඳිලා තියෙන්නේ. මේ බැඳීම තමයි එතකොට ටික මොකද වෙන්නේ? නිදහස් වෙවි යන්නේ. ඉස්සෙල්ලා මෙයාට ඒක හික්මෙන්න කියන කොහමද? පටිනිස්සග්ගානුපස්සී අස්ස සීසාමිති සික්ඛති. ඇල්ම දුරුවීම දකිමින් ආස්වාස කරන්න පුරුදු වෙන්න කියනවා. එහෙන් පුරුදු වෙනකොට කොහොමද වැටෙන්නේ? ධම්මානුපස්සනාව. ඇල්ම නිරුද්ධ වීම දකිමින්, දුරුවීම දකිමින් ප්‍රාස්වාස කරන්න හික්මෙනකොට වැඩෙන්නේ කොහොමද? ධම්මානුපස්සනාව. දැන් බලන්න ධම්මානුපස්සනාව භාවනා පොඩ්ඩක් කියලා බලන්න ඔබට තේරෙයි ඒක. දැන් බලන්න මේ සන්තම් වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමී අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තම් වාජ්ජත්තං කාමච්ඡන්දං බලන්න කාමච්ඡන්ද හිතේ තියෙනකොට දැනගන්නවා කියනවා, නැති වෙනකොට දැනගන්නවා කියනවා. නූපන් එකක් හටගත්ත නම් ඒකත් දැනගන්නවා කියනවා. නැති වෙලා ගියා නම් සම්පූර්ණ දැනගන්නවා කියනවා. මේ ඔක්කොම ප්‍රකට කරගන්නේ කොහොමද? අනිත්‍ය. කාමච්ඡන්දේ අනිත්‍ය ප්‍රකට වෙනකොට කාමච්ඡන්දේට ආධ්‍යාත්මය නොඇලී යන පටන් ගන්නවා. තව පරියායකින් කිව්වම කොහොමද? එතකොට රූපේ සමුදය අත්ංගමය. ඒත් අනිත්‍ය. රූපේ සමුදය අත්ංගමය දකින්නව නම් හිත මොකද වෙන්නේ? හිත විරාගයටපත් වෙන රූපේ ගැන. ඒක නිදහස් වෙවි යනවා. ඒක තේරුම් ගැනීම ධම්මානුපස්සනාවටයි. ආයතනයන්ගේ චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජේ සංයෝජන තංච පජානාති. රූපෙත් දැනගන්නවා, ඇසත් දැනගන්නවා. ඒ නිසා සංයෝජනයක් ඇතුනොත් ඒකත් දැනගන්නවා. ඒ සංයෝජන නැති වෙලා ගියොත් ඒකත් දැනගන්නවා. මේ කොහොමද දකින්නේ? අනිත්‍ය. ඊළඟ බොජ්ජංග ධර්මයන්ගේ යථාර්ථය. ඊළඟ මෙන්න මේ විදිහට පින්වත්නි ඒ අදහලදී ජීවිතය තුළ හටගන්න, සිත තුළ හටගන්න ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගන්නකොට ඒ සෑම දෙයකටම නොඇලෙන්න ආධ්‍යාත්මය පටන් ගන්න යථාර්ථය දකින්න. ඒතර මේ ක්‍රමවේදයට කියනකම ධම්මානුපස්සනාව. ඒක දැකීම තමයි ධම්මානුපස්සනාව. හරි ආශ්චර්ය බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණනි අන්නේ විලා භික්ෂුව කෙලස් තවන වීරියෙන් නුවණින් ලෝකයේ ඇලීම් ගැටීම් අතහැර සිහියෙන් යුතුව ධර්මයන්හි මේ ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරන කෙනෙක් කියනවා. එතකොට මේ භික්ෂුව ඇලීම් ගැටීම් පිළිබඳ යම් ප්‍රහාණයක් ඇද්ද? ඒ ප්‍රඥාවෙන් දැක ඊතා යහපත් ලෙස හිත මධ්‍යස්ථ කර ගන්නවා කියනවා.
දැන් බලන්න ඇලීම් ගැටීම් හිතෙන් ටික ටික නිරුද්ධ වී යනකොට ඒක ප්‍රඥාවෙන් දකින්නද? දකින්න මොකද වෙන්නේ? ඇල්ම නිරුද්ධ වෙවි හිත මධ්‍යස්ත කරගන්නවා කියනවා. ඒ නිසා පින්වත් මහණේ අන්නේ වෙලාවේ භික්ෂුව කෙලස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව ලෝකයේ ඇලීම් ගැටීම් අත්හැරලා සිහියෙන් යුතුව ධර්මයන්හි ධම්මේසු ධම්මානුපස්සී ධර්මයන්හි යථාර්ථ දකිමින් වඩන භාවනාවක් කියනවා. එතකොට ඒක බලන්න පින්වත් මහණේ ඔය අයුරින් ප්‍රගුණ කරන ලද ඔය අයුලින් බහුල කරන ලද ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානයෙන් පරිපූර්ණත්වයට පත් වෙලා යනවා කියනවා. ඒ නිසා මේ සොඳුරු බණ පද සතර සතිපට්ඨානයේම උපදව ගැනීම පිණිස එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෞතම බුදු සසුනේ පිළිසරණ පතන පින්වත් කල්යාණ මිතුරන් පිරිසක් විසින්. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, විස්කන් දේවපුතු, විරූඩ විරූපාක්ෂ, වෛශ්‍රවණ, දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන්, මේ ස්ථානයේ ආරක්ෂා කරන සියලු දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වුණු උදාාර පින මේ දහම්මග විවර කළ දුණු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්මදේශනාව නමින් මුල්ුණු ධර්මදේශනාවට මුල්ුණු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඒ වගේම පන්නිපිටියේ පදිංචිව සිට ඔක්තෝබර් මාස 4 වන දින මිය පරලෝකීය රොලීනාද සිල්වා මෑණියන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය ධර්මයේ ඒ ගෞතම බුදු සසුනේ පිළිසරණ පතනේ පින්වත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සඳහන් කළා තියෙනවා බොහෝ උපකාර කරන මේ වනට රෝගීව සිටින කැබිතිකොල්ලෑවේ ජයසේකර පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන උපකාර කරපු සියලු ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.